समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, අදත් ඔබ හැම දිනාම ඊටාම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වන්නේ. අද මේ උතුම් දේශනාවේ සදැහැති දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ නාකුළුගමුව දෙද්දුආවල නොම්බර 210 පොල්කොරටුව නිවසේ පදිංචි SW අතපත්තු මහත්මිය සහ HK ශාන්ති මහත්මිය විසින් දායකත්වයේගෙන කටයුතු කරනවා. ඒ ඇත්තන්ගේ දේශනා අරමුණු සිහි කරලා ධර්මානුශාසනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනය හැම වෙලාවකම මානසික වශයෙන් සියල්ල අතහැරලා දාන්න අපට උගන්වනවා. සියල්ලම අතහැරලා දාපු දවසකට එයාට නිවන මුණ ගැහෙනවා. අපි නිතර කියන බොහොම ප්‍රකට වචනයක් නිවනද අතහැරලා දාපු දවසටයි. එතකොට මේ දුක කියන එක පැවැත්ම මත තියෙන දෙයක් බව අපට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. පැවැත්ම කියන්නේ මගේ පැවැත්ම, මම පවතිනවා, මම ඉන්නවා, මේ විදිහට කතා කළාට පුද්ගල సంతානී පැවැත්ම කියලා කියන්නේම දුකේ පැවැත්මයි. එතකොට මේ පැවැත්ම නැවැත්මක් දක්වා හරවා ගන්න අපි දක්ෂ වෙන්න ඕන. එතකොට මේ දක්ෂතාවයේ තියෙනකොට අපිට අවබෝධ කරගන්න තියෙන්නේ දුකේම යථාර්ථයමයි. ඒ දුකේ යථාර්ථය අවබෝධ කරගත්තාම දුක නැවත සකස් නොවන විදිහට අපට අපේ හිත හදාගෙන සදාකාලිකවම නිවෙන්න පුළුවන්. සදාකාලිකවම නිවෙන්න පුළුවන්. එතකොට නිවීම සාක්ෂාත් කරගන්න කැමති සැබෑ බුද්ධ ශ්‍රාවකයෙකුට බුදුදහම යෝජනා කරන යෝජනාවලිය අතිශයින්ම ප්‍රශස්තයි. ඒක ලෝකේ වෙනත් ඉගැන්වීම් වලට වඩා වෙනස් විදිහේ භාවිතයක්, වෙනස් විදිහේ කතාවක්. ඒක වෙනස්ම විග්‍රහයක්. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කොට වදාළ බුද්ධ දේශනාව ඇසුරෙන් අපි විවිධ ආකාරයෙන් ධර්මයේ මතු කරනවා. අපි අද දේශනා කරන්නේ නිබ්බේධික පරියාය සූත්‍රයේ අවසාන දේශනාව. නිබ්බේධික පරියාය සූත්‍රය කියන්නේ නිවන පිළිබඳව මහා ගැඹුරු සාරභාර දහම් කොටාසයක් අයිති ඊතා පළල්ව විමර්ශනය කරන්න ඕන දේශනාවක්. ඒ නිබ්බේධික පරියාය සූත්‍රයේ අවසාන දේශනාව හැටියටයි අද දේශනාව අපි මතු කරන්නේ. මේ දේශනාවෙන් මතු කරන්නේ දුක සම්බන්ධවයි. පුද්ගලයා දුක පිළිබඳව අවබෝධ කරගත යුත්තේ කොහොමද කියන එකත් එතනින් පස්සේ අපි මේ සම්පූර්ණයෙන්ම නිබ්බේධික පරියාය සූත්‍රයේම ඇසුරු කරගෙන කොහොමද යම් කෙනෙක් අවබෝධය කරා යන්නේ කියන එක පිළිබඳවත් කෙටි පැහැදිලි කිරීමකින් නිබ්බේධික පරියාය සූත්‍රයේ අන්තර්ගතය අද නිමා කරනවා. එතකොට මේ සූත්‍ර අන්තර්ගතය මීට පෙර අහලා නැති, ඒ කියන්නේ මීට පෙර අපි දැන් දේශනා 4-5ක් විතර දේශනා කළා. මේ දේශනා 5ම අහපු නැති කෙනෙකුට පවා මේ දේශනාව විතරකුත් ඇති අවංකව අවබෝධය කරා යන්න කැමති නම්. අද තියෙන අවංකව අවබෝධය කරා යන්න කැමතිද නැද්ද කියන අරුබුදේ මිසක් අවබෝධය කරා යන්න බැරි වීමේ අවුලක් අද මිනිසුන්ට ඇත්තේ නැහැ. එහෙම ගැටලුවක් නැහැ.
එතකොට මිනිස්සු දුක ගැන අදහස් කරගෙන ඉන්නේ මේ දුක කියන එක මේ මොකක් හරි අපලයක් නිසා ග්‍රහයේ ගිනීච වීමක් නිසා දකින්නවා කියලා. මිනිස්සු හිතාගෙන ඉන්නවා බිලියන ගාණක් දුරින් ඉන්න සෙනසුරු ග්‍රහයා ලංකාවාසීන්ට කරදර කරන බවයි. ඒ කියන්නේ ඒක ඊටාම ඒ කියන්නේ දුක පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්ගේ තියෙන අනවබෝධය නිසාම බිලියන ගාණක් දුරින් ඉන්න සෙනසුරුට වෙන වැඩක් නැහැ වගේ ලංකාවාසීන්ට කරදර කරනවා විනා වෙන කිසිම දෙයක් නැහැ වගේ මිනිස්සු හිතාගෙන ඉන්නවා. මම කියන්නේ ග්‍රහ ශාස්ත්‍රයෙන් නක්ෂත්‍රයෙන් බුදුදහමේ මේ මානව වර්ගයාට ප්‍රයෝජනයක් නැෑම කියලා මම අදහසක් මතු කරනවා නෙමෙයි. ඒ මොහොතේ හිත හදාගන්න මිනිස්සෙකුට ඒ වෙලාවේ කරන සමහර අභිචාර විදිවල උපකාරයක් තියෙනවා. නමුත් මේවාට ගිලගෙන බැසගෙන ඉන්න තාක් කාලයක් දුක අවබෝධ කරන්නත් බෑ. දුක ගැන පවතින අනවබෝධය පදනම් කරගෙනමයි ඒ බඳු අපහසුතාවයකට පුද්ගලයා ලක් වෙන්නේ. ඒ බඳු අපහසුතාවයකට පුද්ගලයා ගොඩ නැගෙන්නේ. ඒ නිසා අපි තාම පැහැදිලිව මේ යථාර්ථයේ තේරුම් අරගෙන ජීවිත අවබෝධයේ පැත්තට අපේ හිත වඩා ගන්න පුහුණු කරගන්න අපි උත්සාහ කළ යුතුයි. එතකොට අපේ ඉලක්කය මේ ඔක්කොම ප්‍රශ්න මැද්දේ අපි උත්සාහ කළ යුතුයි මේ ප්‍රශ්නේ සදාකාලිකවම නිමා කරන්න. తాවකාලික පැලැස්තර ගැසීම කිසිදු ප්‍රයෝජනයක් නැහැ. తాවකාලික පැලැස්තරේ තමයි දිව්‍ය ලෝක යන එක. తాවකාලික පැලැස්තරේ තමයි ධ්‍යාන දියුණු කරලා බඹලෝ යන එක. తాවකාලික පැලැස්තරවල උපකාරයක් නැහැ. මොකද ඒ උපකාරයත් ඊටාම ස්වල්ප කාලයකින් නිමාවන නිසා ඉන්සයිට් වඩා ගැඹුරින් අපි විමර්ශනය කරන්න උත්සාහ කරන එකයි වඩා යෝග්‍ය වෙන්නේ පින්වත්නි. එතනටයි අපේ හිත ක්‍රමානුකූලව හදාගන්න ඕන. දැන් නිබ්බේධික පරියාය සූත්‍රයේ දුක පිළිබඳව මතුවන විශාල දහම් පරියාය අපිට හරිම වැදගත් වෙනවා. අපි තුල මේ සම්පූර්ණයෙන්ම දුක්ඛේ ඥානය උපදවා ගන්න. එතකොට මේ දුක්ඛේ ඥානය කියන එක තමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. දුක්ඛ සමුදය ඥානය කියන එකමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. දුක්ඛ නිරෝධේ ඥානය කියන එකමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව පිළිබඳ ඥානයම තමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. එතකොට මේ ඥානය කියන එක උපදවා ගනිද්දී අපි ඒ ඥානය තුල අපි ශක්තිමත් වෙන්න තමයි ඊටාම පැහැදිලි සම්මාදිට්ඨියක් අපි තුල උපදින්නේ. හරියට මණිකක් උපදානවා වගේ. මණික වටිනාකම ඒ කියන්නේ දක්ෂ මණික් උපදමන්නෙකුට බලන පැත්තෙන් දිස්නේ ගහන මණිකක් උපදාන්න පුළුවන් වගේ මේ අත්දැකීම පදනම් කරගෙන බලන පැත්තෙන් යථාර්ථය අවබෝධයට හරියන විදිහට සම්මාදිට්ඨියම මතු කරගන්නයි අපි උත්සාහ කරන්න අවශ්‍ය වෙන්නේ. ඒතර අපි තුල පවතින දුක්ඛේ ඥානයේ අඩුපහඩු නිසාම තමයි අර මුලින් කියපු බිලියන ගාණක් දුර ඉන්න සෙනසුරු අපිට බලපෑම් කරනවා වගේ අදහස් වලම බැහැගෙන ඒවමයි සත්‍ය ඒවමයි නිවැරදි මේවට වඩා ලෝකේ නිවැරදි නිර්වද්‍ය දෙයක් ඇත්තේ නැහැමයි කියලා වගේ නිකන් ඒ මටම බැහැගෙන ඉන්න ගතියක් අපි තුල ක්‍රියාත්මක වෙනවා නම් ඒ ක්‍රියාත්මක වෙන්නේ පින්වත්නි අපි තුල පවතින මේ දුක්ඛේ ඥානයේ තියෙන සිදුරු නිසාමයි. දුක්ඛේ ඥානය, සමුදය ඥානය, නිරෝධ ඥානය, මාර්ග ඥානය කියන මේ චතුරාර්ය සත්‍ය ඥානය භාග්‍යවතුන් වහන්සේගේ ඥානයේ සීමාවක් නැහැ. බුදුරජාණන් වහන්සේ තුල පවතින චතුරාර්ය සත්‍ය ඥානය අසීමාන්තිකයි. ඒකේ සීමාවක් නැහැ. ඒතර අපිට සීමා සහිත ඥානයක් තමයි අපි උපදව ගන්න ඕන. හැබැයි භාග්‍යවතුන් වහන්සේ අපිට වදාලා අවබෝධය කරා යන කෙනෙකුට ප්‍රමාණවත් වෙන ඥාන සම්භාරය අවබෝධය කරා යන කෙනෙකුට දුක්ඛේ ඥානයේ පරිමාව බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරලා දේශනා කළා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා දුක පිළිබඳව මෙන්න මේ කාරණා ටික අවබෝධ කරගත්තොත් එයා අවබෝධය කරා යන්න එයාට ඒ ටික සෑහෙනවා කියලා. මොකද්ද? බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ දුක්ඛම් භික්ඛවේ වේදිතබ්බං දුක දැනගන්න ඕන. දුක්ඛස්ස නිදාන සම්භවෝ දුකේ නිදාන සම්භවයේ මෙච්චරයි දැනගන්න ඕන. ඊට පස්සේ දුක්ඛස්ස වේමත්තතා දුකේ විවිධත්වයේ දැනගන්න ඕන 3යි. ඊට පස්සේ දුක්ඛස්ස විපාකෝ වේදිතබ්බ දුකේ විපාකයේ දැනගන්න ඕන 4යි. දුක්ඛස්ස නිරෝධෝ වේදිතබ්බෝ දුකේ නිරෝධය දැනගන්න ඕන 5යි.
දුක්ඛස්ස නිරෝධගාමිනී පටිපදා වේදිතබ්බෝ 6යි ප්‍රතිපදාව දැනගන්න. ඔය දුක පිළිබඳ මෙන්න මේ අවස්ථා 6 පිළිබඳව යම් ශ්‍රාවකෙක් දැනගන්නවා නම් එයා තුළ ඇති වෙන දුක්ඛ ඥානයක් තියෙනවනේ දුක පිළිබඳ නුවණක්. ඒ ඥානයේ ප්‍රමාණවත් නිවෙන්න. ඒතර බුදුරජාණන් වහන්සේගේ දුක්ඛ ඥානයේ සීමාවක් නැහැ. ඒක මහ පුදුම මහා සතර මහා සාගරයටත් වඩා විශාල එකක් බුදු කෙනෙක්ගේ දුක පිළිබඳ ඥානය. ඒතර අපිට අපි බුද්ධත්වයේ ප්‍රාර්ථනා කර හිටියට සමහර අය බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරනවානේ. පින්වත්නි හරියටම දුක්ඛ සත්‍ය දැක්කොත් එහෙම මේ ඇත්තටම මේ බුද්ධත්වයවත් ප්‍රාර්ථනා කරන්න හිතෙන්නේ නැහැ. බුද්ධත්වයේ කියන්නේ අතිශය පූජනීය තත්ත්වයක්. ඒකට নমස්කාර කළ යුතුයි. සියල්ලෝටම බුදු වෙන්නත් බෑ. නමුත් මේ සමහර මේ පෘථග්ජන මිනිස්සු මේ පොඩ්ඩක් දම්පැන් ටිකක් දීලා බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරනවා. බුද්ධත්වයේ කියන්නේ කෙබඳු ස්වභාවයේ එකක්ද කියන එක පිළිබඳ අපිට හරියට දරා ගන්න බෑ. ඒ විෂය අචින්තයයිනේ. හැබැයි යම් කෙනෙක් දුක පිළිබඳ මේ අවබෝධය හදාගත්තොත් එහෙම බුද්ධත්වයේවත් නොපැතිය යුතු දෙයක් කොහොම හරි මේ ජීවිතයේ තුලදීම නිවෙන්න ඕන කියන බලවත් අදිෂ්ඨානයට ශ්‍රාවකයෙක් එන්න පුළුවන්. මේ සාමිස නිරාමිස සියල්ලම තුල දුක පවතිනවා. ධානයේ තුල දුක පවතිනවා. ස්කන්ධ කොතන පැවතුනත් දුකයි. එක ස්කන්ධයක් තිබ්බත් හතරක් තිබ්බත් පහක් තිබ්බත් මොන තරම් ස්කන්ධයන් පැවතුනත් ස්කන්ධයන් යම් තැනකද පවතින තාකල් දුක පවතිනවා කියලා අවබෝධයෙන්ම දැකලා පුද්ගලයෙකුට පුළුවන් Tamanගේ හිත විමුක්තිය පැත්තට නම්ම ගන්න. විමුක්තියට බර වෙන්න පුළුවන්. එතකොට මේ 6 තැනකදී දුක පිළිබඳ නුවණ හදාගත්තම ඇති වෙන දුක්ඛේ ඥානයේ ප්‍රමාණවත් නිවන් දකින්න. බුදු කෙනෙක්ගේ ඥානයේ තරම් ඉතා පළල් එකක් නෙමෙයි. ඒක ඉතාම පොඩි එකක්. අපිට තියෙන්නේ ඒ ප්‍රමාණය අපිට පැහැදිලි කරලා තියෙනවා. ඒ කියන්නේ නිවෙන්න අවශ්‍ය ප්‍රමාණය මෙච්චරයි. මෙන්න මේ ටික දැනගත්තාම ඇති කියන තැනින් භාග්‍යවතුන් වහන්සේ අපිට මේ ධර්මයේ මතු කරලා හුවා දක්වලා පෙන්නලා දීලා තියෙනවා. පළවෙනියෙන් අපි දැන් මේ 6 තැනදී එදිනදා ජීවිතයේ ගතවන අපිට නුවණ පවත්ව ගන්න බැරි කමක් නැහැ නේ පින්වත්නි. ඒක අපිට කොහොමත් කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා දුක්ඛම් භික්ඛවේ වේදිතබ්බං. මහණෙනි දුක දැනගන්න කොහොමද දුක දැනගන්නේ? දුක Tamanගේ අත්විඳින දුක දැනගත්තාම ප්‍රමාණවත්. මූලික වශයෙන්. ඊට පස්සේ දුක්ඛං භික්ඛවේ වේදිතබ්බං කියලා භාගතුන් වහන්සේ දුක පෙන්නනවා අපිට. කොහොමද? ජාතිපි දුක්ඛා. මේවා බොහොම ප්‍රකට වාක්‍ය වුණාට මේවා නැවත නැවත විමර්ශනය කළ යුතු ඊටාම සියුම් භාවයන් පවතිනවා. ජරාපි දුක්ඛං ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසාපි දුක්ඛා යම්පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. ඔන්න දුක දාන්නවා. ජාතිපි දුක්ඛා ඉපදීම දුකයි. ජරාපි දුක්ඛා මහලු වීම දුකයි. ව්‍යාධිපි දුක්ඛෝ රෝගේපත් වීම දුකයි. මරණම්පි දුක්ඛං මරණීය දුකයි. ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසාපි දුක්ඛා ශෝක වැළපීම් කායික දුක් මානසික දුක් සෝසුසුම් හෙලීම් මේ ඔක්කොම දුකයි. යම්පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං කැමැති දේ නොලැබීම දුකයි. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා හකුලුවා පැවැත්සුව හොත් පංච උපාදානස්කන්ධේ දුකයි. ඔන්න දුක. ඔය දුක්ඛේ ඥානයේ ප්‍රමාණවත් අවබෝධය කරා යන්න. ඉතින් මේ දුක පිළිබඳ 6 තැනකදීම දැන් මෙතන පැහැදිලි නුවණක් ඇති වෙනවනේ. ඒක ඇති නිවන් දකින්න. එතනින් එහාට මං කියන්නේ දුක ගැන හොයන්න කියලා. හේතුව තමයි එක දේශනාවක් හෝ ජීවිතේට ප්‍රායෝගිකව පුහුණු කරන ශ්‍රාවකයෙක් නම් මතුවෙලා තියෙන්නේ. ඒ ප්‍රායෝගිකව මතුවෙලා ඉන්න ශ්‍රාවකයාට මේ ටික හොඳටම ප්‍රමාණවත් දුක ගැන අවබෝධ කරගන්න. හැබැයි මේක දෙපැත්තකින් දැනගන්න ඕන. ඒක හොඳට මතක තියාගන්න ඕන. ජාතිය ලෙඩවි ඉපදීම දුකයි කියලා කිව්වට ඉපදීමේ දුක ක්ෂණයක් ගානෙත් ඇති වෙන ආකාරයේ නුවණ තියෙන්න ඕනේ. නැත්තම් අවබෝධය කරා යන්න බෑ. ඉපදීම දුකයි. ජාතිය දුකයි. ජාතිය දුක බව ඇත්ත. ජාතිය තමයි දුක. එතකොට මෙතන ප්‍රතිසන්දියම දුකයි කියන එක ගන්න නරකයි. ප්‍රතිසන්දියම දුකයි කියන්නේ කොහොමද? ප්‍රතිසන්දිය දුකයි තමයි. ඒ පැත්තින් විතරක් හිතලා මෙතන හරියන්නේ නෑ. එතකොට ජාතිය කියන එක එක්ෂණික වශයෙන්ුත් ඔලුවට ගන්න ඕන. ප්‍රතිසන්දි වශයෙන්ුත් ගන්න ඕන. ක්ෂණයක් ගානේ ජාතිය පහළ වෙනවනේ.
කොහොමද ක්ෂණයක් ගානේ જાතිය පහළ වෙන්නේ? ස්කන්ධයන් යම් තැනක පහළ වෙනවාද? එතන දුකයි. ස්කන්ධයන්ගේ පහළවීම අපි ප්‍රතිසන්දි වශයෙන් උත් ක්ෂණික වශයෙන් උත් දෙපැත්තෙන්ම තෝරලා බේරලා ගන්න ඕන. ස්කන්ධයන් ක්ෂණයක් ගානේ පහළ වෙන්නේ නැද්ද? පහළ වෙනවා. දැකීම් මාත්‍රය තුල ස්කන්ධයන් පහක් පහළ වෙනවා. ඇසීම් මාත්‍රය තුල ස්කන්ධයන් පහක් පහළ වෙනවා. දැනීම් මාත්‍රය තුල ස්කන්ධයන් පහක් පහළ වෙනවා. සිතීම් මාත්‍රය තුල ස්කන්ධයන් පහක් පහළ වෙනවා. ආහන දකින දැනෙන හිතෙන දේවල් මත ස්කන්ධයන් පහක් යම් තැනකද පහළ වෙන්නේ. ස්කන්ධයන් පහක් පහළ වීම කියන්නේ දුකක් වෙන මොකක්වත් නෙමෙයි. කන්දානම් පාතු බව ස්කන්ධයන්ගේ පහළවීමක් යම් තැනක තියනවාද ඒ ස්කන්ධයන්ගේ පහළවීම මත දුක පවතිනවා. කන්දානම් පාතු බව. එතකොට ස්කන්ධයන් යම් තැනක පහළ වුණොත් ඒ පහළ වෙන ස්කන්ධයන් මත දුක තියෙනවාමයි. ඒ ස්කන්ධයන් පහළ වෙන්නේ ක්ෂණයක් ගානේ දකින්න රූපේ මත ස්කන්ධයන් පහක් පහළ වෙනවා. ඒක මම මෙතන කියන්න යන්නේ නැහැ. මොකද කියලා සෑහෙන තොරතුරු ගොඩක් දැන් ඔබ ඔළුවේ තියාගෙන මතක තියාගෙන දකින්නකොට දකින්න තැන කොහොමද ස්කන්ධයන් පහළ වෙන්නේ කියලා ඔබ දැන් හොඳටම දන්නවා. ඊටාම හොඳින් ඔබ ඒක දන්නවා. ඊටාම පැහැදිලිව ඔබ ඒ කාරණේ දන්නවා. එතකොට ජාතිපි දුක්ඛා කියන එක දෙපැත්තකින් අවබෝධය හදා ගන්න ඕන. ප්‍රතිසන්දි වශයෙන් කොහොමත් ජාතිය දුකයි, ගර්භ අණ්ඩජ වශයෙන් හරි චලාබුජ වශයෙන් හරි සංසේදජ වශයෙන් හරි ඕපපාතික වශයෙන් හරි කොතනද පහළ වෙන්නේ, පහළ වෙච්ච එක දුකයි. මොකද පහළ වීමට සාපේක්ෂව කොම් ජරා මරණ දුක ක්‍රියාත්මක වෙනවා. හැබැයි මෙතන ජාතිපි ඉපදීම කියනකොට ස්කන්ධයන් ආයතනයන් ප්‍රතිලාභයක් කොතන හරි ලැබෙනවද? ආයතනයන් ප්‍රතිලාභ වෙනවද? ආයතනයන් ප්‍රතිලාභ වෙනවා කියන්නේ නාම රූප ධර්මයන් කොතන හරි එකතු වෙනකොට ආයතනයක් පහළ වෙනවනේ. එතනත් ජාතිය තමයි. ක්ෂණිකව ජාතිය පහළ වෙන්නේ අන්න එතන. නාම රූප ධර්ම දෙක එකතු වෙලා නාම රූප පත්‍ය සලආයතනං කියලා පටිච්ච සමුප්පාදේ කියනවනේ. නාම රූප ධර්මයන්ගේ පහළවීමක් තියෙනවා නම් එතන නාමයත් රූපයත් එකතු වුණාම එතන ආයතනයක් හැදෙනවද නැද්ද? ආයතනයක් හැදෙනවා. ආයතනයන්ගේ කොතන හරි ප්‍රතිලාභයක් තියෙනවා නම් ඒක ජාතිය. ආයතනානම් පටිලාභෝ උච්චති අයං උච්චතාවසෝ ජාති. ආයතනයන්ගේ ප්‍රතිලාභයේ කොතනද? ඒ ප්‍රතිලාභයේ තියෙන තැන ජාතිය තියෙනවා. එහෙමනම් ක්ෂණිකව ජාතිය කියලා කියන්නේ ස්කන්ධයන් සහ ආයතනයන්ගේ පහළවීම ප්‍රතිලාභ වන තැන කියලා අපි බොහොම පැහැදිලිව Tamanගේම හිතින් මේ යථාර්ථය දැනගන්න ඕන, දැක ගන්න ඕන. ඒ දැන ගැනීම දැක ගැනීම හරිම වැදගත්. ඒ දෙපැත්තෙන්ම දැනගන්න ඕන. මේ හැම එකක් මෙහෙමයි. ජරාපි දුක්ඛ. එතකොට මේ දුක්ඛේ ඥානයයි වැඩෙන්නේ. දැන් ජාතිය දුකයි ඉපදීමේ දුකක් කියලා ඉතින් ඒක දුක්ඛේ ඥානය තමයි. හැබැයි මේ දුක්ඛේ ඥානෙ සෑහෙන්නේ නැහැ. ඒ දුක්ඛේ ඥානෙ ප්‍රමාණවත් නැහැ අවබෝධය කරා යන්න. ඒ අවබෝධය කරා යන්න ඕන නිසා යා තව පැත්තකින් හදාගත්ත ක්ෂණයක් ගානේ ඇති වෙන නැති වෙන ලෝකයේ තුල දුක පවතිනවා කියලා දැනගන්න. එතන ජාතිය කියලා කියන්නේ ආයතනයන්ගේ ස්කන්ධයන්ගේ ප්‍රතිලාභයේ පහළවීම කියලා දැනගන්නකොට ඔන්න තවත් දුක්ඛ ඥානෙ පළල් වෙනවා. එයා තුළ මේ දුක්ඛේ ඥානයයි උපදින්නේ. දුක්ඛේ ඥානය කියන්නේ සම්මා දිට්ඨියනේ. මේ සම්මා දිට්ඨියයි දැන් මේ හැදෙන්නේ. යහපත් දැකීමයි ඇති වෙන්නේ. ඒක පහම් පත්තු කරලා සුවඳ කූරු පත්තු කරලා මල් පූජා කරලා ගාථා කියලා මොනවා කළත් උපදින්නේ නැහැ. දුක්ඛේ ඥානයේ තියෙන පළල් භාවයත් එක්කයි ඒ ශ්‍රාවකයා තුළ අවබෝධය ප්‍රත්‍යක්ෂ වෙන්නේ. අවබෝධයේ මත ඒ ශ්‍රාවකයා පිහිටන්නේ අන්න එතනිනුයි පින්වත්නි. එතකොට බුදුරජාණන් වහන්සේ ජාතිපි දුක් ජරාපි දුක්ඛං. මොකද්ද ජරාපි දුක්ඛං කියලා කියන්නේ? මහලු වීම, ජරාවටපත් වීම. එතකොට සම්පූර්ණයෙන් පින්වත්නි දිරණ එක, පරණ වෙන එක දුකයි. පින්වත්නි මේ ජරාවටපත් වීමේ දුක Tamanගේම ජීවිතෙන් අත්දකින්න ඕන. එතකොටයි දුක්ඛේ ඥානෙ උපදින්නේ. ව්‍යාධිපි දුක්ඛෝ රෝග වෙන එක දුකක්. පංචස්කන්ධය කියන්නේ රෝගයක්. මේ පංචස්කන්ධය නැමැති රෝගයේ දුකක් විදිහට අපි මෙතනම දකින්න ඕන. මොකද මේකම තමයි හකුලෝල කියන්නේ. මරණම්පි දුක්ඛං මරණේ දුකක්. කලෙබරේ බිඳී යාම දුකක්. ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසාපි දුක්ඛා. සෝසුසුම් හෙලීම්
වැළපීම්, ශෝක කිරීම, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙලීම් ඔක්කොම දුකයි. මේ ඔක්කොම කියාගෙන ගිහින් භාග්‍යවතුන් වහන්සේ සියල්ලම හකුලවලා කිව්වේ පංච උපාදානස්කන්ධයේ දුකයි කියලා. හැම වෙලාවකම පංච උපාදානස්කන්ධයේ ස්කන්ධයන් කොතනද එතන දුක පවතිනවා. ස්කන්ධයන් කොතනද එතන දුක පවතිනවා. සාමිස හෝ වේවා නිරාමිස හෝ වේවා ස්කන්ධයන්ගේ පහළවීම තුල අත්විඳින්නේ. සාමිසත් නිරාමිසත් සියලු වේදනා පවතින්නේ යම් තැනකද එතන දුක පවතිනවා. එතකොට අපි පින්වත්නි මේ දුක පිළිබඳ ඊටාම පැහැදිලි අවබෝධයක් හදා ගන්න ඕනේ. මේවා දෙපැත්තකින් මේවා ඇති වෙන නැති වෙන ක්‍රියාවලිය පිළිබඳ අපි ඒ කියන්නේ ක්ෂණයක් ගානේ මේවායේ පහළවීමත් නිරන්තරයෙන් ඇති වෙමින් නැති වෙමින් යන දුක්ඛයේ ස්වභාවයත් තේරුම් ගන්න ඕන. එතකොට යාට මොකද වෙන්නේ? දුක්ඛං භික්ඛවේ වේදිතබ්බං. ඔන්න දුක දන්නවා. දුක්ඛේ ඥානය දැන් ටික වැඩෙනවා. මේ 6 තැනකදී දුක්ඛේ ඥානයේ ප්‍රමාණවත් නිවන කරා. ඊළඟට මතක් කරනවා දුක්ඛස්ස නිදාන සම්භවෝ. මහණෙනි දුකේ නිදාන සම්භවයත් හොඳට දැනගන්න. දුකේ නිදාන සම්භවයත් හොඳට තේරුම් ගන්න කියනවා. මොකද්ද පින්වත්නි දුකේ නිදාන සම්භවය? දුකේ නිදාන සම්භවය තමයි තණ්හා භික්ඛවේ දුක්ඛස්ස නිදාන සම්භව. මහණෙනි දුකේ නිදාන සම්භවය මොකද්ද? තණ්හාවයි. එතකොට තණ්හාවේ නිදාන සම්භවයේ තණ්හාවයි. අපි නිදාන සම්භවයේ වඩමින් තමයි දැන් ඉන්නේ. අපි මේ දුකේ නිදාන සම්භවයේ වඩමින් ඉන්නේ. එතකොට අපි නිදාන සම්භවයේ වඩන්නේ අපි මේ පින් කරනවා, පව් කරනවා කී කරන්නේ නිදාන සම්භවයේ දියුණු කරන එක තමයි. එතකොට අපි ඇස කන නාසය දිව කය මනස තුලින් පින්වත්නි නිදාන සම්භවයටම තමයි තල්ලුව ගන්නෙ. මෙතන නිදාන සම්භවයමයි සිද්ධ වෙන්නේ. ඒක අපිට තේරෙන්නේ නෑ පින්වත්නි. එතකොට තණ්හාව කොතනද තියෙන්නේ? ඒ තණ්හාව පවතින තාකල් දුක පවතිනවා. අර භද්‍රක ගාමිනීට කිව්වා වගේ. බැඳින්නේ කොතනද? රූප තණ්හා හදාගන්නේ කොපමණකින්ද? ඒ රූප තණ්හා නිසාම දුක Taman පසුපස ලුහු බඳිනවා. ශබ්ද තණ්හා හදාගන්නේ කොතනද? ඒ හදාගන්න තාකල් දුක ලුහු බඳිනවා. මේ දුක්ඛේ ඥාණය, දුක්ඛ සමුදය ඥාණය තිබ්බොත් එයාට පුළුවන් වෙනදට වඩා අඩුවෙන් අර ඒ කියන්නේ දුක්ඛ සමුදය ඥානම් මේ ඥාණය වැඩි වෙන්න තමයි බන්ධනයේ ධාරිතාවේ අඩු වෙන්නේ. දුක කොතනද පවතින්නේ? එතන පින්වත්නි තණ්හාව නිසාමයි මේ දුක හටගෙන තියෙන්නේ. තණ්හාව නැතුව දුකක් හටගත්ත තැනක් කියන්න පුළුවන් නම් එහෙමනම් දුකේ නිදාන සම්භවයත් හොඳට දැනගන්න තණ්හාව. ඒකත් දෙපැත්තකින් දැනගන්න. රූප තණ්හාව ඇති වෙනකොට ඒ රූප තණ්හාව ඇති වුණාට පස්සේ ඒ රූප මගේ කරගන්න ගිහින් මම කරගන්න ගිහින් ඉතින් ඒවා මට ආයිති කරගන්න ගිහින් කාලයක් යනකොට ඒවා වෙනස් වෙනකොට දුක ලුහු බඳිනවා. ඒක ඇත්ත. ඒවා හිමි වීම තුල දරා ගන්න අමාරුයි. පපුවට අත් දෙකෙන් ගහලා කෑ ගහලා ලෝකෙට කියන්න හිතෙනවා, අඬන්න හිතෙනවා. හැබැයි පින්වත්නි මේ මොහොතේ රූපය අත්දකින්නකොටම ඒ අත්දැකීම පදනම් කරගෙනම රූප තණ්හාව ඇති වෙනවා. ඒ රූප තණ්හාව ඒ මොහොතේම ඇති වෙලා ඒ මොහොතේම නිරුද්ධ වෙලා යන ආකාරය දකින්න. ඇති වෙලා නැති වෙලා යන ආකාරය දකින්න. ඒ ඇති වෙලා නැති වෙලා යන ආකාරය තුල රූප තණ්හාව ඇති වෙනකොට ඒ රූපේ දකින්නකොට ඒ රූපේ දැකීම පදනම් කරගෙන පහළ වෙන රූප තණ්හාව නිසාම රූප සංචේතනාද, රූප සංඥාද, රූප විතක්කද, රූප විචාරද ඔක්කොම නිසා රූප තණ්හාව ඇති වෙලා රූප තණ්හාවටත් හිත තණ්හා කරන මට්ටම හොඳට Tamanගේ ඇතුලෙන් විමසා බලන්න පින්වත්නි. ඇතුලෙන් හොඳට විමසලා බලන්න මේ කියන යථාර්ථය මොකක්ද කියලා. එතකොට අපි එකක් තේරුම් ගන්න ඕන මොකද්ද? අපි තේරුම් ගන්න ඕන දේ තමයි නිදාන සම්භවය තමයි තණ්හාව. දුකේ නිදාන සම්භවය තමයි
තණ්හාව. පසුබිම. තණ්හාව. කතමාච භික්කවේ දුක්ඛස්ස වේමත්තතා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා විසින් දුකෙහි විවිධත්වය වේමත්තතාවයක් දැනගන්න ඕන. දුකේ විවිධත්වයක් තියෙනවා. මොකද්ද දුකේ විවිධත්වය? ඒක වැඩි ගොඩාක් දෙනෙකුට අහුවෙලා නැති පාඩයක් ඒක. කතමාච භික්කවේ දුක්ඛස්ස වේමත්තතා අත්ති භික්කවේ දුක්ඛං අදිමත්තං අත්ති පරිත්තං අති අන්ධ විරාගී අත්ති කිප්ප විරාගී අයං උච්චති භික්කවේ දුක්ඛස්ස වේමත්තතා. මහණෙනි දුකේ විවිධත්වය දැනගන්න කියනවා. ඊටා දැඩි දුක් තියෙනවා, ස්වල්ප වූ දුක් තියෙනවා, ඇල්ම දුරු කිරීමට දුෂ්කර වූ දුක් තියෙනවා, වහා ඇල්ම දුරු කරගත හැකි දුක් තියෙනවා. මේක තමයි දුකේ විවිධත්වය. මොකද්ද? ස්වල්ප දුක් තියෙනවා. ඒ කියන්නේ බන්ධනේ අඩු වෙන්න දුක අඩුයි. ස්වල්ප දුක් තියෙනවා. ඇල්ම දුරු කිරීමට දුෂ්කර දුක් තියෙනවා. සමහර ඒවා දුරු කරන්නම බෑ. ඔබේ හිත දිහා බලන්නකො මේ ස්වභාව හතරෙන් නෙමෙයිද ඔබේ දුකේ පරිමාව තීරණය වෙලා තියෙන්නේ කියලා. වහා ඇල්ම දුරු කරගත හැකි දුක් තියෙනවා. ඒ කියන්නේ එකපාරම දුක් ඇල්ම දුරු කරගන්න පුළුවන්. ඒ ඇල්ම දුරු කරගන්න දුක දුරු කරගන්න පුළුවන් වහා. ඊට පස්සේ ඇල්ම දුරු කිරීමට දුෂ්කර වෙච්ච දුක් තියෙනවා. ඒවා හරි අමාරුයි දුරු කරගන්න. ඇල්ම දුරු කරගත හැකි දුක් තියෙනවා. ඊටා දැඩි දුක් තියෙනවා. ස්වල්ප දුක් තියෙනවා. ඇල්ම දුරු කිරීමට දුෂ්කර දුක් තියෙනවා. ඇල්ම දුරු කිරීමට පහසු දුක් තියෙනවා. ඔච්චරයි දුක. දුක කියලා ඊට වඩා එකක් නැහැ. එතකොට ඒක සංවේදී වීමේ විවිධත්වය නිසා තමයි මේ දුක ගැන කියනකොට හැමෝම අවබෝධය කරා එකම විදියට එන්නේ නැත්තේ. දුක අත්විඳින වේමත්තතාවයක් තියෙන නිසායි හැමෝටම එකම බණකින් අවබෝධය කරා ඉන්නත් බැරි. වේමත්තතාවයක් තියෙනවා. ඔබ තුලත් මේ දුක ක්‍රියාත්මක වෙනකොට සමහර ඒවා ඉක්මනට අතාරින්න පුළුවන්, සමහර ඒවා අතාර ගන්න බෑ, සමහර ඒවා ඇල්ම දුරු කරගන්න පුළුවන්, සමහර ඇල්ම දුරු කරගන්න බෑ. මේක දැන් අර අස්සාජානීය පතෝද සූත්‍රයේ තියෙන්නේ. සමහර අස්සයෝ ඉන්නවා. ඒ අස්සයොන්ට මේ කෙවිත පෙන්වන්න විතරයි ඕන. හික්මෙනවා. සමහර අස්සයෝ ඉන්නවා හොඳට ලොම් වලට ගහන්න ඕන. එතකොට තමයි හික්මෙන්නේ. එයාට කෙවිත පෙන්වුවට හරියන්නේ නැහැ. ලොම් වලට ගැහුවත් හරියන්නේ නැහැ. සමහර අස්සයෝ හික්මෙන්නේ නැහැ. එතකොට ඒ අස්සයාට මොකද කරන්නේ? ඒ අස්සයාව හික්මවන්න කියලා හිතාගෙන අස්සයෝ හීලෑ කරන අස්සයෝ দমনය කරන මනුස්සයාට වෙනවා පින්වත්නි. එයාගේ හැමට තදේ ලොම් අභිබවා හැමට වදින්න පහර ගන්න. එතකොටයි හික්මෙන්නේ. සමහර දරදඬු අස්සයෝ ඉන්නවා. එයාට කෙවිත පෙන්නලා හරියන්නේ නැහැ. කෙවිත පෙන්නුවාට එහෙම අස්සයෝ හික්මෙන්නේ නැහැ. කෙවිත පෙන්නුවාට මදි. ඊට පස්සේ ලොම් වලට ගැහුවත් ගණන් ගන්නෑ. මහා දරදඬු අස්සයෝ ඉන්නවා. ඒ වගේම හැමට ගැහුවත් මදි. හැමට ගැහුවත් පින්වත්නි සමහර අස්සයෝ හික්මෙන්නේ නැහැ. ඒ වගේ අස්සයොන්ට ලොම් සිඳගෙන, හැම සිඳගෙන, මස සිඳගෙන Tamanගේ ඇටකටු වලට වදින්න දරුණුවට පහර ගහනකොට තමයි හික්මෙන්නේ. ඒතර ඒ වගේ මේ සමහර මේ දුක ගැන වුණත් වේමත්තතාවයක් තියෙන නිසා හැමෝටම එක විදියටම මේ සංවේදනා පහළ වෙන්නේ නැහැ. දුක පිළිබඳ දුක්ඛේ ඥානයේ තියෙන විවිධත්වයක් පදනම් කරගෙන යාට දුක පිළිබඳ සංවේදී වීමේ ප්‍රමාණය අඩුයි. ඒ මොකද මනුස්ස ලෝකේ කොහොමත් ඒක නැහැ. නානත්තකායේ නානත්ත් සංඤී ස්වභාවයක් නේ තියෙන්නේ. සංඥා නානත්වයක් නේ තියෙන්නේ. ඒක හොඳටම පැහැදිලි වෙනවා. දැන් අපිට ඔකට උදාහරණයක් විදියට කිව්වොත් එහෙම පින්වත්නි එක්තරා දැන් ඔය සිද්ධියේම ඔය අපි කියපු විග්‍රහයම තියෙනවා. පතෝද සූත්‍රයේම සමහර මිනිසුන්ට Tamanටම දුකක් දැනෙන්න ඕනේ නැහැ. අහන්න හම්බ වෙනවා අනියා රහවල් පැත්තේ බලන්න.
අහවල් මිනිස්සයා මෙන්න මේ විදියට මිය ගිහින්නේ කියලා. එතකොටත් එයා ඉක්මනට අනේ මෙහෙම කර්මකාර දුකක නේද අපි ඉන්නේ කියලා එයා සංවේදී වෙනවා. හරියට කෙවිත පෙන්නුවාම එයාට කිසි අවුලක් නැහැ. එයාට පාර වැදිලත් නැහැ. කෙවිත පෙන්නුවාම හික්මෙනවා වගේ. තවත් අය ඉන්නවා මේ අර අපි කියවනේ අස්සයෝ ඉන්නවා කෙවිතෙන් ලොම් වලට ගහන්න ඕන කියලා. එතකොට සංවේදීකමක් ඇති වෙනවා කියලා. ලොම් වලට ගහනකොට සංවේදීකම ඇති වෙනවා වගේ. එතන පින්වත්නි සමහර මිනිස්සු ඉන්නවා තමන් දන්න කෙනෙකුට කරදරයක් වුණොත් ටිකක් දුරින් ගොඩාක් හිතවත් නැහැ. කරදරයක් වුණොත් එයාට ඒක අනේ මේකද මේ ජීවිතය කියලා යාට යම් දුක පිළිබඳ අවබෝධයක් හදාන අවබෝධයේ පැත්තට නැමෙන්න ඒක උදව් වෙනවා. සමහර අය ඉන්නවනේ සමහර අස්සයෝ ඉන්නවා කවනේ කෙවිතෙන් හැමට පහර ගහන්න ඕන කියලා ලොම් වලට ගැහුවට වැඩක් නැහැ. ඒ වගේ අර සමහර අය ඉන්නවා එහෙම කරදරයක් වුණාට තවත් කෙනෙකුට වුණාට නොදන්න කෙනෙකුට යාට කිසි සංවේදනාවක් හටගන්නේ නැහැ. හැබැයි යාගේ සමීපත මේකට වුණොත්. ඒතර මොකද්ද මේ ජීවිතේ? දුකයි කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළේ මේක නේද කියලා යාට යම් සංවේගයක් උපදව ගන්න හරි පහසුයි පින්වත්නි. තවත් අස්සෙ ඉන්නකොනේ යාට කෙවිත පෙන්නලත් හරියන්නේ නැහැ, ලොම් වලට ගහලා හරියන්නෙත් නැහැ, හාමට ගහලා හරියන්නෙත් නැහැ, ඇට කටු වලටම වදින්න ගහන්න ඕන කියලා. අන්න ඒ වගේ සමහර අස්සෙ ඉන්නවා ලොම් සිඳගෙන ඇට කටු වලට වදින්න ගහනවා වගේ තමන්ටම ජාති දුක මේ තමන්ටම ජරා දුක, ව්‍යාධි දුක, ශෝක, පාරිදේව, දුක්ඛ, දෝමනස්, උපායාස මේවා තමන් කරාම එනකොට ඒ වෙලාවට තමයි සංවේගය උපදින්නේ. ඇයි මේ වේමත්තතාවයේ දුකේ විවිධත්වය නිසා. දුකේ වේමත්තතාවය නිසා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාරනවා කතමෝච භික්කවේ දුක්ඛස්ස විපාකෝ. මහණෙනි ඒ වගේම බුදුරජාණන් මේ දුක අවබෝධ කරගන්න නිර්වේදයක් හදාගන්න ශ්‍රාවකයා ඒකාන්ත වශයෙන් දුක්ඛස්ස විපාකෝ හෝති. දුකේ විපාකයේ දැනගන්න ඕන. ඉද භික්කවේ ඒකච්චෝ යේන දුක්ඛේන අභිභූතෝ පරියාදින්න චිත්තෝ සෝචති කිලමති පරිදේවති උරත්තාලින් කන්දති සම්මෝහං ආපච්චති යේනවා පන දුක්ඛේන අභිභූතෝ පරියාදින්න චිත්තෝ බහිද්දා පරියෙට්ටිං ආපච්චති කෝ ඒක පදං දීපදං පජානාති ඉමස්ස දුක්ඛස්ස නිරෝධායති සම්මෝහ වේපක්කං වාහං භික්කවේ දුක්ඛං වදාමි. බුදුරජාණන් වහන්සේ වදාළන බොහොම ලස්සන පාඩයක්. මොකද්ද මේ කියන්නේ? දුකේ විපාකය. මේක දැනගන්න ඕනේ. එතකොටයි දුක්ඛේ ඥානෙ උපදින්නේ. දුක්ඛ සමුදය ඥානෙ උපදින්නේ. මේ ඥානෙ නැතුව පින්වත්නි කවුරු හරි දුක අවබෝධ කරනවා කියනවනම් කොහොමද අවබෝධ කරන්නේ? කොහොමද අවබෝධය කරා යන්නේ? අවබෝධය කරා යන්න බෑ. මහණෙනි දුකේ විපාකයේ දැනගන්න කියන මේක නම් බුදුදාමේ කේන්ද්‍රගත සත්‍ය චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ. අර එක තැනක බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ගඟකින් එගොඩ වෙලා උන්වහන්සේ සම්පූර්ණ එදා මේ මං හිතන්නේ ගඟේ වතුර ගහගෙන යන විශාල ගඟ දෙගොඩ තලා ගලනවා. මං ඊට කලින් වැහැලා මිනිස්සු ඔරු හොයනවා, පාරු හොයනවා එගොඩ වෙන්න. මිනිස්සු එකතුල බුදුරජාණන් වහන්සේ මේ පැත්තෙන් අතුරු දහන් වෙලා එහා පැත්තෙන් මතු වුණා කියනවා. සමාපatti බලයෙන් මතු වෙලා අනිත් පැත්ත හැරිලා භික්ෂු සංඝයා දිහා බලලා කියනවා මහණෙනි බලන්න මේ ගඟෙන් මිනිස්සු එගොඩ වෙන්න බැරුව ඉන්නවා. මහණෙනි මේ ගඟෙන් ගොඩ වෙන්න බැරුව ඉන්නවා. අපි කෙලස් ගංගාවෙනුත් එගොඩ වුණා. මහණෙනි අපි කෙලස් ගංගාවෙන් ඉගොඩ වුණා. මේ කෙලස් ගංගාවෙන් මිනිසුන්ට ඉගොඩ වෙන්න බැරුව ඉන්නේ වෙන මොකුත් නිසා නෙමෙයි මහණෙනි. එයාට දුක පිළිබඳ ඥානෙ නැතිකම නිසා. දුක්ඛ සමුදය පිළිබඳ ඥානය නැතිකම නිසා. දුක්ඛ නිරෝධය පිළිබඳ ඥානය නැතිකම නිසා. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව පිළිබඳ ඥානය නැතිකම නිසා. පින්වත් මහණෙනි අපි දැන් මේ ඥානෙ උපදවගෙනයි තියෙන්නේ. එකම ක්‍රමය කෙලස් ගංගාවෙන් කොට වෙන්න තියෙන. දැන් අපිට දුක්ඛ සමුදය පිළිබඳ ඥානෙ ඉපදිලායි තියෙන්නේ. නිරෝධය පිළිබඳ ඥානෙ ඉපදිලායි තියෙන්නේ. මාර්ගය පිළිබඳ ඥානෙ ඉපදිලායි තියෙන්නේ. දැන් ඉතින් සිත්සේ අපි එගොඩ උනේ එකයි මේ ගඟෙනුත්.
මහණෙනි මේ ගඟින්වත් එගොඩ වෙන්න බැරුව ඉන්න මිනිස්සු කොහොමද කෙලෙස් ගඟෙන් ගොඩ වෙන්නේ? මේ ඔක්කොම මහණෙනි චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයක් නැතිකම නිසා දකින අත්දැකීමක් කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළේ. ඊළඟට පින්වත්නි දැන් විපාකයේ පිළිබඳව මෙතන පැහැදිලි. කතමෝච බික්කවේ දුක්ඛස විපාකෝ. දුකේ විපාකයක් දැනගන්න ඕන. එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඉද බික්කවේ ඒකච්චෝ යේන දුක්ඛේන අභිභූතෝ පරියාදින්න චිත්තෝ සෝචති. මහණෙනි මේ දුකෙන් පීඩිත වෙලා දුක කෙලවර කරගත් සිත් ඇත්තෝ ශෝක කරනවා. කලන්තේ හැදෙනවා. වැළපෙනවා. ඊට පස්සේ කියනවා අභිභූතෝ පරියාදින්න චිත්තෝ සෝචති. කිලමති පරිදේවති. ඒ කියන්නේ පින්වත්නි කලන්තේ හැදෙනවා, වැළපෙනවා. ලයේ අත් දෙක ගහගෙන අඬනවා. ඊට පස්සේ සිහි මුලාවටපත් වෙනවා. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා යම් දුකකින් දැඩිසේ පීඩිතව වැළඳගත් සිතින් ඉන්නවා නම් එයා දුකෙන් නිදහස් වෙන්න බාහිර පිහිටක් හොයනවා. මේ විපාකේ නිසායි මේක කරන්නේ. පිහිටක් හොයනවා. දේවාල වලට යනවා, කේන්දරය අරන් යනවා. එක එක තැන් වලට ගිහින් පිහිටක් එළියෙන් හොයනවා. දන්නේ නැහැ තමන්ව පිහිට කරගන්න තියෙන කියලාවත් එයාට තේරෙන්නේ නෑ. ඇයි දුක්ඛේ ඥානෙ නෑනේ. අත් දෙක පපුවට ගහ අඬනවා, සිහි මුලාවට පැමිණෙනවා. දැඩිසේ පීඩිතව වැළඳගත් සිතින් බාහිර පිහිටක් හොයා ඇවිදිනවා. මේ දුක නැතිවීම පිණිස කවරෙක් නම් එක් පදයක් හෝ දෙපදයක් හෝ දන්නේද කියලා අහනවා. අනේ හරි ලස්සන වාක්‍යයක්. එයා ඒ විදිහට අපහසුතාවයට පත් වෙලා මේකේ තියෙනවා පරියාදින්න චිත්තෝ දුකින් බහිද්දා පරියෙට්ටින් ආපච්චති. බාහිරට ගිහින් මේ දුක කිය මේක නිදහස් වෙන විදිය ගැන අහනවා. ජරා දුක, මේ ඉතින් අහිමි වීමේ දුක, ප්‍රිය විප්‍රයෝග දුක, අප්‍රිය සංප්‍රයෝග දුක, ප්‍රාර්ථනා කරන නොලැබෙන දුක. ඊට පස්සේ කෝ ඒකපදං ද්විපදං පජානාති මස්ස දුක්ඛස නිරෝධායති. අනේ කවුරු හරි එක පදයක් හරි පද දෙකක් හරි දාන්න කෙනෙක් ඉන්නවද දුක ඉවර කරගන්න කියලා එයා ගිහින් හොයනවා. ඊට පස්සේ පින්වත්නි සම්මෝහ වේපක්කං වාහම් බික්කවේ දුක්ඛං වදාමි. මම දුක යනු සිහි මුලා වීම විපාක කොට ඇත කියලයි මම කියන්නේ. එයින් මිදීමට සෙවීම විපාක කොට ඇති දෙයක් කියලයි මම කියන්නේ. සිහි මුලා වීම තමයි විපාකය. දුක ඇති වෙන විදිය දන්නේ නැහැ. හේතුඵල සහිතව දුක ඇති වෙන විදිය දන්නේ නැහැ. ඒක තමයි විපාකය. ඒ නිසා යාට නොයේ කායික මානසික දුක්ඛ ස්කන්ධයකට යාට මුණ දෙන්න වෙනවා. ඉතින් මේ විදිහේ මේ කතාව මටත් වළංගුයි, ඔබටත් වළංගුයි, අපි හැම කෙනෙකුටම වළංගුයි. අපි අවබෝධය කරා යන්න දක්ෂ නොවුනොත් මේකේ අනතුරු අපි හැම කෙනෙකුටම පින්වත්නි තියෙනවා. හැම කෙනෙකුටම මේ අනතුර තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඊළඟට අපට වදාලා ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා දැනගන්න ඕන කියනවා දුකේ නිරුද්ධ වීම කියන්නේ මොකද්ද කියලා. මොකද්ද දුකේ නිරුද්ධ වීම කියලා කියන්නේ පින්වත්නි? තණ්හා නිරෝධෝ භික්කවේ දුක්ඛ නිරෝධෝ. තණ්හාව තමයි දුකට හේතුව. තණ්හාව නැත්තම් ඇහෙන් දකින රූපේ කෙරේ රූප තණ්හාව නැත්තම් ප්‍රිය මధుර භාවයෙන් පිළිගන්නේ නැත්තම් කනෙන් අහන ශබ්දේ කෙරේ ශබ්ද තණ්හාව නැත්තම් ප්‍රිය මధుර භාවයෙන් පිළිගන්නේ නැත්තම් පිළිගන්නේ නැති වෙන්න හේතුව ඉතින් ත්‍රිලක්ෂණේ දිනු කරන්න ඕන භාවනාවසේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම ඇසේද රූපේද චක්කු විඥානේද චක්කු සම්පස්සේද චක්කු සම්පස්සජා වේදනාවේද රූපේද රූප විතර්කවලද රූප විචාරවලද රූප සංචේතනාවලද රූප තණ්හාවලද මේවා තුල පවතින අනිත්‍යතාවයේ දුක අනාත්මයේ දකින්න ඕන. එතකොට දුක තණ්හාව නිරුද්ධ වෙනවා. රූපේ කෙරේ ඇති තණ්හාව නිරුද්ධ වෙනකොට එතන දුකයි නිරුද්ධ වෙන්නේ පින්වත්නි. දුකයි නිරුද්ධ වෙන්නේ. අයමේ වාරියෝ අට්ටංගිකෝ මග්ගෝ දුක්ඛ නිරෝධගාමිනී පාටිපදා. මහණෙනි ඒක එතකොට දුක පිළිබඳවත් සමුදය පිළිබඳවත් නිරෝධය පිළිබඳවත් ඥානෙ තියෙන නිසා මාර්ගයත් මෙයයි කියන ඥානෙ තියෙන නිසා අයං උච්චති සම්මාදිට්ඨිය. ඔන්න සම්මාදිට්ඨියට එනවා. සම්මාදිට්ඨියට ආවම සම්මාදිට්ඨියට ආවට පස්සේ අයමේව අරියෝ අට්ටංගිකෝ මග්ගෝ දුක්ඛ නිරෝධගාමිනී පාටිපදා. දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවට යා පිවිසෙනවා. මොකද්ද ප්‍රතිපදාව? සෙය්‍යති දන් සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨියයි ප්‍රතිපදාව. සම්මා සංකප්පෝ. ඔන්න සම්මාදිට්ඨියෙන් පටන් අරගෙන කතා කරන ආර්ය අෂ්ටාංගික මාර්ගයයි ප්‍රතිපදාව.
ප්‍රතිපදාව. එයාට එක මේ නුවණ ඇති. මේ 6 තැනක පැහැදිලි වෙන දුක පිළිබඳව නුවණ, දුක්ඛ සමුදය පිළිබඳ නුවණ, නිරෝධය පිළිබඳ මාර්ගය පිළිබඳ නුවණ නිවන් දකින ශ්‍රාවකයෙකුට ප්‍රමාණවත් පින්වත්නි. යතෝකෝ භික්කවේ ආර්ය ශාවකෝ එවං දුක්ඛං පජානාති. ආර්ය ශ්‍රාවකයා මේ විදියට දුක දන්නවද? එවං දුක්ඛස්ස නිදාන සම්භවෝ පජානාති. දුකේ නිදාන සම්භවය මේ විදියට දන්නවද? එවං දුක්ඛස්ස වේමත්තතා පජානාති. මේ දුකේ වේමත්තතාවය දන්නවද? ඊට පස්සේ ඒවන් දුක්ඛස්ස විපාකම් පජානාති. දුකේ විපාකය දන්නවද? ඒවන් දුක්ඛ නිරෝධම් පජානාති. දුකේ නිරෝධය දන්නවද? ඒවන් දුක්ඛ නිරෝධගාමිනී පටිපදම් පජානාති. දුක නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව දන්නවද? සෝ ඉමන් නිබ්බේධිකං බ්‍රහ්මචර්යම් පජානාති දුක්ඛ නිරෝධං. පින්වත් මහණෙනි, එතකොට යාගේ ජීවිතයේ තුල සම්පූර්ණ විනිවිද යන නිර්වේදයක් හටගෙන නුවණින් යුතුවම බඹසර ජීවිතය සම්පූර්ණ වෙන්න ඒක හේතු වෙනවා. එතකොට ඒ බඹසර ජීවිතේ පුරන්න ඒ හේතු වෙන කාරණේම තමයි ඒ පුද්ගලයාගේ අවබෝධය හදලා දෙන්නේ. ඒක ඒ පුද්ගලයා තුළ ඇතිවෙන අවබෝධයට හරි පහසුවක් පින්වත්නි. එතකොට මේ අවබෝධය හදා ගන්න ශ්‍රාවකයෙකුට මේ කියන කාරණා පිළිබඳව ඇති කරගන්න නුවණ ඊටාම වටිනවා. මේ නුවණ තුලින්ම තමයි පුද්ගලයාට අවබෝධය කරා යන්න තියෙන්නේ පින්වත්නි. දැන් මෙතන අපි තේරුම් ගන්න ඕන එක දෙයක් තියෙනවා. ඒ තමයි දැන් මේ දුක පිළිබඳව 6 ආකාරයක පරයයකින් දුක්ඛේ ඥානෙ, සමුදය ඥානෙ, නිරෝධ මාර්ග ඥානෙ උපදෝගන කොහොමද දුක නිරුද්ධ කරන තැනකට එන්නේ කියලා ඉලක්කගතව පැහැදිලි කරපු විග්‍රහයක් තමයි නිබ්බේධික පරයයෙන් අපි පැහැදිලි කළේ. දැන් මෙතන අපි තව දෙයක් තේරුම් ගන්න ඕන. දැන් මේ අද අපි නිබ්බේධික සූත්‍ර දේශනාව ඉවර කරනවා. දැන් මේ පිළිබඳ ඇතිවන මේ පළල් අවබෝධය පුද්ගලයාට හරි උදව්වක්. දැන් මේ ටික ඔක්කොම සංක්ෂේපයෙන් ගත්තත් ඒ සංක්ෂේපයෙන් ගත්ත කෙනාට අවබෝධය කරා යන්න මේ ටිකත් ප්‍රමාණවත්. ඒ කියන්නේ දැන් නිබ්බේධික සූත්‍රයේ පැහැදිලි වෙන පර්යායන් 6ක් තියෙනවා. දැන් අපි දේශනා 4ක් කරානේ මේකෙන්. එතකොට ඉස්සෙල්ලම කියන්නේ මොකද්ද? කාමයේ පිළිබඳ. කාමා භික්ඛවේ වේදිතබ්බා. ඔන්න එක පරයය. ඊළඟට දෙවෙනි පරයය මොකද්ද? වේදනා භික්ඛවේ වේදිතබ්බා. ඔන්න 2යි. තුන්වෙනි එක සංඥා භික්ඛවේ වේදිතබ්බා. 3යි. 4 ආසවා භික්ඛවේ වේදිතබ්බා. 5 කම්මා භික්ඛවේ වේදිතබ්බා. කම්මං භික්ඛවේ වේදිතබ්බා. 5යි. 6 දුක්ඛම් භික්ඛවේ වේදිතබ්බා. ඔන්න 6. මේ 6න් එක එක පරයයන් ග්‍රහණය කරගෙන එකින් එක ඊටාම හොඳ විමර්ශනයකින් යුක්තව හැදෑරුවොත්, ඉගෙන ගත්තොත්, ඒ ඉගෙන ගන්න කෙනාට අනිවාර්යයෙන්ම සම්මාදිට්ඨිය උපදිනවමයි. කතා කරන්න දෙයක් නැහැ. සම්මාදිට්ඨිය උපදිනවමයි. වෙන මොනවත් දන්නේ නැති කෙනෙකුට පවා සම්මාදිට්ඨිය උපදව ගන්න මේ පිළිබඳ පළල් හැදෑරීමක් තියෙනවා නම් එයාට ඒ සම්මාදිට්ඨිය උපදව ගන්න ඒක හොඳටම සෑහෙනවා. ඒක ප්‍රමාණවත්. ඒ වගේම තමයි බුදුදහමේ න්‍යායක් තියෙනවා සංශ්ලේෂණය සහ විශ්ලේෂණය කියලා. බෙදනවා, බෙදිච්ච වගේ අන්තර් සම්බන්ධය කියනවා. අවිජ්ජා සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා සංඥා ඔය විදිහට බෙදනවා. අවිජ්ජා පත්‍ය සංකාරා, විද්‍යාව නිසා සංකාරය ඇති වෙනවා කියලා මේ අන්තර් සම්බන්ධයත් ඊට පස්සේ කියනවා. බෙදීම සහ බෙදියුණු ඒවා අතර පවතින අන්තර් සම්බන්ධය ඊළඟට පැහැදිලි කරනවා. ඒතර මේක තමයි බුදුදහමේ දේශනා ආඛ්‍යානය. ඒක තමයි බුද්ධ දේශනාවේ හැඩතලය, ආකෘතිය. මේ හැඩතලය ගැන සෑම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක්ම ඊටාම හොඳින් තේරුම් අරගෙන දැනගෙන ඉන්න ඕන. ඊළඟට වැදගත්ම දේ තමයි භාග්‍යවතුන් වහන්සේ අපට පැහැදිලි කරනවා මේවා අතර පවතින අන්තර් සම්බන්ධය. මුලින්ම බලන්න දැන් මේ පොදුවේ මේ දේශනාව ගත්තොත් ඒත් නිවෙන්න පුළුවන් විදිය ගැනයි මම මේ කියන්නේ. පොදුවේ අරගෙන බලමුකෝ. කාමා භික්ඛවේ වේදිතබ්බා. කාමයන් පිළිබඳව දැනගෙන, ඒ වගේ නිදාන සම්භවයක් දැනගෙන, කාමයන්ගේ වේමත්තතාවයක් දැනගෙන, විවිධත්වයක් දැනගෙන, මේ කාමයන්ගේ මොනවද විපාක කියලා දැනගෙන, මේ වගේ නිරෝධය මොකද්ද, කාමයන් නිරුද්ධ කරන ප්‍රතිපදාව මොකද්ද කියලා මේ කාමයන් පිළිබඳ බොහොම පළල් අවබෝධයක් යම් ශ්‍රාවකයෙකුට ගොඩ නැගෙනවනේ. ඒ ගොඩ නැගුණාට පස්සේ මේ කාමයන් නිසා තමයි මේ පංචකාමයන් වින්දනය කරනකොට වින්දනය කරන ලෝකයේ තුල තමයි පින්වත්නි වේදනා පහළ වෙන්නේ.
ඇහෙන් රූපේ දැක්කහම නේද චක්කු සම්පස්සජා වේදනාව. ඊළඟට දෙවෙනි පරයයන් ඒකයි නිබ්බේධික පරයයේ මතක් කළේ වේදනා භික්කවේ වේදිතබ්බා. මේවා අතර එකට එකට සම්බන්ධයක් තියෙනවා. මේවා නිකම්ම කතාන්දර ටිකක් නෙමෙයි. මේ බුදුරජාණන් කෙනෙක් අහන්න පුළුවන් මේ කාමයේ ගැන කියලා, ඊළඟට වේදනාව ගැන කියනවා, ආයි සංඥාව ගැන කියනවා, ඊළඟට ආශ්‍රව ගැන කියනවා, ඊට පස්සේ කර්මයේ ගැන කියනවා, ආයි දුක ගැන කියනවා. මොකද්ද මේ පිළිවෙල? මේක පස්සේ කාලේ හැදිච්චාද? හැදුනද? ඒ වගේ කෙනෙක් හිතන්න පුළුවන් මේක පස්සේ කාලේ හැදුනා කියලා කියන්න බැරිද? කොහොම එක කතා ගොඩාක් කියන්න පුළුවන්. නමුත් මේ අතර තියෙනවා මේ අපි පැහැදිලි කරපු නිබ්බේධික පරයාය සූත්‍රයේ මේ පරයාය තුල තියෙනවා පින්වත්නි අන්තර් සම්බන්ධය පිළිබඳ බොහෝම ලස්සන අදහසක්. ඇත්තට මේකට එක දේශනාවක් වෙනම කරන්න උනා හරිනම් මොකද එච්චරට ලස්සනයි මේ සම්බන්ධය. දැන් අර කාමයන් පිළිබඳව දැනගත්ත ශ්‍රාවකයා විසින් කාමයන් පිළිබඳ යථාර්ථ අවබෝධය තුලින් පිහිටි ශ්‍රාවකයා විසින් මේ කාමයන් පදනම් කරගෙන තමයි පංචකාමයන් පදනම් ඇස කන නාසය දිවකය තුලින් වින්දනය කරන පංචකාමයන් තුල තමයි පංචකාමයන් අත්දැකීම මත යාව මුහුණ දෙන දේ තමයි සුඛ වේදනාව. ඒ කියන්නේ යා වින්දනය කරන වේදනාව. යා සුඛ වේදනාව නිසයි ඇහෙන් රූප හොයන්නේ, රූප බලන්නේ, රූප විමසන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා අන්න ඒ නිසා වේදනාව ගැනත් නුඹලා හොඳින් අවබෝධ කරගන්න ඕනේ. වේදනා භික්කවේ වේදිතබ්බා වේදනාව කියන්නේ මෙයයි, වේදනාවේ නිදාන සම්භවයේ මෙයයි, වේදනාවේ වේමත්තතාවයේ මෙයයි, වේදනාවේ විපාකයේ මෙයයි, වේදනාවේ නිරෝධයේ මෙයයි, වේදනාවේ නිරෝධගාමිනී ප්‍රතිපදාව මෙයයි කියලා ඔන්න වේදනාව ගැනත් අවබෝධයක් ඇතිවෙනවා. එතකොට වේදනාවෙන් මුසපත් වෙන්නෙත් නැහෙනි. වේදනාවට අහු වෙන්නෙත් නැහෙනි. එතකොට වේදනාව ගැන කියලා ඊළඟට සංඥාව ගැන කියනයි යං වේදේති තං සංජානති විඳින දේවල් අඳුන ගන්නවනි. හඳුනා ගැනීම තුලත් එයා තුල විශේෂ බන්ධනයක් ගැට ගැහිමක් ඇති වෙන්න පුළුවන්. සංජානාති සංජානනීය පිළිබඳවත් ඒ නිසා අවබෝධයක් හදා ගන්න ඕනේ. ඇයි විඳින දේ කෙරේ සංඥා පහළනකොට ඒ සංඥාව කෙරේ අපි තුල අභිනන්දනයක් ඇති වෙන්න පුළුවන්. ඒක හරි අවදානම් සහගතයිනි පින්වත්නි. ඒක හරි ගැටලුකාරීනේ. ඒ නිසා සංඥාව පිළිබඳව දැන් බලන්න මේ අන්තර් සම්බන්ධය. නිබ්බේධික පරයාය සූත්‍රයේ පැහැදිලි කරන දේශනාවේ අන්තර් සම්බන්ධය. ඒ නිසා උන්වහන්සේ කියන වේදනාව නිසා සංඥාව හටගන්න නිසා ඒ නිසා නුඹලා සංඥාව ගැනත් මේ විදිහට දැනගන්න ඕනේ. එතකොට එතනත් එයා හිර වෙන්නේ නැහැ. සංඥාව කියන්නේ මෙයයි. ඔබට මතක ඇති මේ දේශනා කීපේම ඇහුවා. සංඥාවේ නිදාන සම්භවයේ මෙයයි. සංඥාවේ වේමත්ත විවිධත්වයේ මෙයයි. සංඥාවේ විපාකයේ මෙයයි. දැන් අහුවෙන්න විදියක් නැහැ සංඥාවට. සංඥාවේ නිරෝධය මෙයයි, සංඥාව නිරෝධගාමිනී ප්‍රතිපදාව මෙයයි කියලා ඔන්න එතනක් දැනගන්න. ඒ සංඥාව ඇති වෙනකොට ඒ සංඥා ගොඩනැගෙන තැන්වල නැවත නැවත කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව ගොඩනැගෙනවා. සංඥාවට අහු වෙනකොට ඒ සංඥා පදනම් කරගෙන සංඥා විපල්ලාස වලට අහු වෙලා පින්වත්නි යා තුල කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රවම ගොඩනැගෙනවා. ඒකයි සංඥාව කියන මිරිඟුවට අහු වෙලා සත්වයේ පුද්ගලයෙක් ඉන්නවා ඇතැයි සිතාගෙන රැවටිලා ඉන්නවා. මේ සංඥා කියන්නේ හැඟීම් ටිකක් කියලා තේරුම් ගන්න බැරුව. ඒ බැරිකම නිසා යාට වෙන අවදානම ආශ්‍රව වැඩෙනවා. ඒ නිසා මහණෙනි ඔන්න ඊළඟට ආශ්‍රව ගැනත් දැනගන්න කියලා ආශ්‍රව ගැන කියනවා. ආශ්‍රව කියන්නේ මෙයයි, ආශ්‍රවයන්ගේ නිදානිය මෙයයි. දැන් අහුවෙන්න විදිහක් නැහැ. වේමත්තතාවයේ මෙයයි ආශ්‍රවවල, විපාකයේ මෙයයි ආශ්‍රවවල. ආශ්‍රවවල විපාකයේ මෙයයි. ඊට පස්සේ ආශ්‍රවවල නිරෝධය මෙයයි, ආශ්‍රව නිරුද්ධ කරන ප්‍රතිපදාව මෙයයි කියලා එයා ආශ්‍රව ගැන දැනගන්න. ඒතර මේ ආශ්‍රව ගොඩනැගෙන තමන්ගේ හිත තුළ කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව තියෙන නිසා ඒ වෙනුවෙන් එයා තුළ ක්‍රියාත්මක වීමක් තියෙනවනේ ඊට පස්සේ. එතකොට කාමයන් නැවත නැවත ප්‍රාර්ථනා කරනකොට එයා සිතින් කයෙන් වචනින් ක්‍රියාත්මක වෙනවද නැද්ද? වෙනවා. එතකොට භවආශ්‍රව තියෙන භවයේ ප්‍රාර්ථනා කරනවා නම් තමන්ට භවආශ්‍රව තියෙන නිසානේ නැවත නැවත භවයේ ප්‍රාර්ථනා කරන්නේ. අපි ඕකට කියන්නේ භව නිට්ටිය කියලානේ. භවය ප්‍රාර්ථනා කරන ගතියක් තියෙන නිසා අනාගතයේ භවය නැවත නැවත ප්‍රාර්ථනා කරනවා නම් ඒ භවයේ ප්‍රාර්ථනා කරලා විතරක් මදිනේ. ක්‍රියාත්මක වීමක් තියෙන්න ඕනේ. දැන් දිව්‍ය ලෝකේ යන්න යා තුල ක්‍රියාත්මක වීමක් තියෙන්න ඕනේ. දිව්‍ය ලෝකේ යන ප්‍රාර්ථනාව විතරක් තිබ්බට මදිනේ. යා සිතින් කයින් වචනින් ක්‍රියාත්මක වෙනවනේ. දන් දීදී දිව්‍ය ලෝකයන් ප්‍රාර්ථනා කරනකොට දානීය ASCII සිතින් කයින් වචනින් ඈ තුල ක්‍රියාත්මක. ඒතර කර්ම සකස් වෙනවනේ. අන්න ඊට පස්සේ මහණෙනි උන්වහන්සේ කියනවා එහෙනම් කර්මී ගැනත් එයා දැනගන්න ඕනේ. ඒ ආශ්‍රව නිසාම එයා තුල ක්‍රියාත්මක වෙනකොට ඒ කර්මයට අහු වෙන්න පුළුවන්. ඒ නිසා මහණෙනි උතන ඉඳලා කර්මයේ දැනගන්න කියලා ඊළඟට කර්මයේ ගැන කියනවා. මොකද්ද? කම්මං බික්ක විවේදිතබ්බං කියලා ඔන්න එතන පටන් ගන්නවා. නිදාන සම්භවයේ දැනගන්න. ඊට කර්මී නිදාන සම්භවයේ මොකද්ද? පසුබිම. වේමත්තතාවයේ දැනගන්න. දැන් අහුවෙන්නේ නැහැ මෙතනත්.
විපාකයේ දැනගන්න, නිරෝධයේ දැනගන්න, නිරුද්ධ කරන ප්‍රතිපදාව දැන. ඉතින් මේ විදියට යනකොට එයාට පින්වත්නි මේ කර්මයේ පිළිබඳ අනවබෝධය තිබ්බොත් මෙයා දුකමනේ නැවත නැවත හදන්නේ. දැන් මේ පින් කරනවා, පව් කරනවා කියලා මොන කුසල කර්ම කරත් පාකුසල මේ දුකමනේ හදාගන්නේ. ඒ නිසා ඔය දිව්‍ය ලෝක යන එකත් අත්හැරලා දාන තැනකට හිත හදාගන්න නම් මානිනී භවයේ ප්‍රාර්ථනා කරන්න එපා. හොඳම දේ තමයි හොඳට දුක ගැන දැනගන්න කියලා. දුක කියන්නේ මෙයයි. දැන් අද දේශනාවෙන් අපි මතක් කළේ. දුකේ හට ගැනීම මෙයයි, දුකේ නිදාන සම්භවය මෙයයි, දුකේ වේමත්තතාවය මෙයයි, දුකේ විපාකය මෙයයි, දුක්ඛ නිරෝධය මෙයයි, දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාව මෙයයි කියලා ඒක ගැන අවබෝධ කරගන්න. එතකොට අනිවාර්යෙන් අවබෝධය කරා යනවා. එහෙමනම් එක පරියායකිනුත් මේක අවබෝධය කරා යන්න පුළුවන්. මේ ඔක්කොම අතර පටිච්ච සමුප්පන්නයි. මේ හරි ලස්සනයි. කොහොමද කාමයන් නිසා මේ වේදනාව ඇති වෙන්නේ, වේදනාව නිසා සංඥාව ඇති වෙන්නේ, සංඥාව නිසා ආශ්‍රව ඇති වෙන්නේ, ආශ්‍රව නිසා කොහොමද මේ කර්ම සකස් වෙන්නේ, කර්මයේ සකස් වීම නිසා දුක හැදෙන්නේ. මේ පරියායට හොඳට ලියාගත්තත් සමස්ත දේශනාව මැසුරු කරගෙනත් අවශ්‍ය නම් අවබෝධයේ කරා යන ශ්‍රාවකයෙකුට, නිවන කරා පැමිණෙන ශ්‍රාවකයෙකුට සැලසෙන උපකාරය සුළුපටු එකක් නෙමෙයි. ඒ නිසා මේ ගැන වඩාත් සංවේදී වෙන්න අපි දවස් ගණනාවක් පුරාවට දේශනා කරපු සබ්බාසව සූත්‍රය ඇසුරින් අද දේශනාව සිද්ධ කළේ. අදින් සබ්බාසව සූත්‍ර දේශනාව නිමා වෙනවා. ඔබ හැම දිනාටම නිවන් පිණිසම මේ දේශනාව උපනිශ්‍රය වේවා. අද දේශනාවේ දායකත්වය ගෙන කටයුතු කරේ නාකුළුගමුව දේද්දුවාවල නොම්බර 210 පොල්කොරටුව නිවසේ පදිංචි SW අතපත්තු මහත්මිය සහ HK ශාන්ති මහත්මිය විසින් දායකත්වයේ දරලා තිබෙනවා. ඒ දෙපළට කායික යහපත, මානසික යහපත, නිදුක් බව, නිරෝගී භාවය, සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් කුසලානිසංසයන් හේතු වීම තුල සංසාරගත ජීවිතයේ කෙලවර අමා නිවන් පිණිසම SW අතපත්තු මහත්මියටත් HK ශාන්ති මහත්මිය ප්‍රදාන පවුල හැම දෙනාටම උතුම් නිවන් දොරටුවක් පිණිසම මේ දේශනාමය කුසල් හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒ වගේම ඒ ඇත්තෝ බලාපොරොත්තු වෙනවා පවුලේ නමින් මිය පරලෝකීය සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ පුණ්‍ය කුසලානිසංසයන් අනුමෝදන් කරන්නට, මේ කුසල් අනුමෝදන් වීම තුළ භවගාමී ජීවිතයේ සුවපත් වේවා. නමින් මිය ගියා වූ ඥාති වර්ගයාගේ ආයිති භවයේ සසර ගමන සුවපත් වේවා. සංසාර දුක් ගෙවා ලබන තුම් අමා නිවන් පිණිසම මේ දේශනාමය කුසල් හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒත් සමගම පින්වත්නි, සුජීවත්ව සිටින HG ගමගේ මෑණියන්ටත්, ඉන්ද්‍රා විමල ගුණරත්න මෑණියන්ටත් නිරෝගී සුව දිගාසිරි සැලසේවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම ධර්මාවබෝධ වේවා කියලා අදිෂ්ඨාන කරනවා. දූ දරුවන්ටත් පවුලේ සියලුම ඥාතීන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත් ආශිර්වාද කරලා තිනවා. ප්‍රඥා නාලිකාවේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රදාන සියලු කාර්ය මණ්ඩලයටත් ඔබ අප හැම දිනාටමත් මේ උතුම් කුසල් නිවන් දොරටුවක්ම වේවා කියලා අදිෂ්ඨාන කරනවා. අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් සියලු දෙවියන්ටත්, සතරවරන් රජදරුවන්, සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත්, බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත්, අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ කුසල් නිවන් පිණිසම හේතු වේවා කියන අදිෂ්ඨානයෙන් දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං